ආයුබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මම මේ සූදානම් වෙන්නේ 2021 අවසාන මාසය වන දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියන එක කතා කරන්න. ඉතින් ඇත්තටම මෙම මාසය ලග්න රැසකට සුවිශේෂ වූ වාසි රැසක් වගේම සුවිශේෂ වූ කරුණාකාරණාවන් රසක් හිමිවන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබට ඉතාමත්ම සුවිශේෂයි මෙම මාසය. මොකද අපේ ජීවිතයේ බොහෝ කාලයකින් හමු වෙන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන් මේ මාසය ඔබට. ඒ වගේම තමයි මේ දෙසැම්බර් මාසය උදා වෙන්නේ සිත නැකතෙන්. ඒ වගේම තමයි සිත නැකතේ 4 වෙනි පාදයෙන් ඔබට මෙම මාසය තුල මම මේ කියන පලාපල තුල යම් යම් ගැටලු සහගත තැන් තියෙන්න පුළුවන්. ඔබට අසුබ තියෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් ඔබ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරනවා වගේම මතක තබා ගන්න රුක්ෂාන් ජයසේකර මාසයේ ලග්න පලාපල කියලා සර්ච් කරන්න අන්තර්ජාලය. එතකොට ඔබට මාසයේ ලග්න පලාපල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම පලාපල කීමේදී යම් අසුබ තත්වයක් තිබෙනවා නම් ඊට වත්පිළිවෙත් සිදු කරන්න ඕන මොනවද කියන එක මම කියන. ඉතින් ඒවත් පිළිවෙත් සිදු කළා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට මෙම මාසය ඉතාමත්ම සුවිශේෂයි කියලා මම මුලින්ම කිව්වා. මොකද ග්‍රහමාරු රැසක් සිදුවෙන මාසයක් වගේම විශේෂ වූ 2022 අවුරුද්දට 2022 නව වර්ෂයට මුල පුරන කාල සීමාවක්. ඉතින් මේ ජ්‍යොතිෂමය වශයෙන් ගත්තොත් එහෙම අවුරුද්දක් උදා වෙන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමත් සමග. නමුත් අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කැලෙන්ඩරයට අනුව අපි ජනවාරි මාසය විදියට සලකනවා. ඉතින් ඒකින්ද ඔබ මෙම මාසය තුල හැම වෙලාවෙම අදිටන් කරගන්න. ඔබට ජීවිතේ බොහෝ තාඩන පීඩන වලට මැදි වෙලා මේ 2019 වර්ෂයේ ඉඳලම 2019 වර්ෂයේ අවසාන භාගයේ ඉඳලම ඔබ මේ කොරෝනා වසංගතයත් එක්ක ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඇවිල්ලා ඒ වගේම 2020 වර්ෂයේ ලංකාවට කොරෝනා පැමිණීමත් එක්ක ඔබ බොහෝ පීඩනයන් වලටපත් වුණා. මොකද විදේශ රටවල සිටින ඔබ 2019 වර්ෂයේ අවසාන භාගයේ ඉඳලා මේ අත්දැකීම් ලැබුවයි කියන එක මම දන්නවා. ඒ වගේම ඔබ මේ ප්‍රශ්න රාශියකට මැදි වෙලා ඉන්න කාල සීමාවක ඔබ බොහොම ඉවසීමෙන් හා ඊතා ප්‍රඥාවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ගොඩාක් අයට ආර්ථික ප්‍රශ්න ඇති, පුද්ගලිකව තමගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඇති. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ ව්‍යාපාර කටයුතු කරන අයට මට විශාල වශයෙන් කතා කරනවා. ව්‍යාපාර කටයුතු කරන උදවියගේ ව්‍යාපාර කටයුතු කඩාබිඳ දැමීම වෙලා තියෙනවා. ඔබ මහන්සියෙන් ගොඩනගාගත්ත ව්‍යාපාර කටයුත්ත ව්‍යාපාරය වැටිලා මේ වෙනකොට ඒ වගේම තමයි යථාර්ථය ඔබට නැවත නැගිටින්න අපහසු වෙන විදියට. ඉතින් ඒකින්ද විදේශගතව සිටින ඔබට රැකියාවන් අහිමි වෙලා ඒ වගේම අවුරුදු වල බොහෝ අයට වැටුප් වැඩිවීම තියෙනවා. නමුත් ඒ වැටුප් වැඩිවීම නැතිව තමන් ඉන්න තැනින් වෙන තැනකටවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් එවැනි ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න රාශියක් මැද තමයි ඔබට මෙම 2021 වර්ෂයේ අවසාන වෙන්නේ. ඒ වගේම තමයි 2022 වර්ෂයේ අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙමින් ඇති මේ 2022 වර්ෂයේ සාර්ථක වේද කියන එක. ඇත්තටම මම ඒ සම්බන්ධ පලාපල යොමු කරලා තියෙනවා අන්තර්ජාලයට ඔබට බලන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕන ඔබ 2025 වර්ෂය වෙනකම්ම බොහොම ඉවසීමෙන් බුද්ධිමත්ව ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න පුරුදු වෙන්න. මොකද මෙම తත්වය 2025 වර්ෂය වෙනකන් අනිවාර්යයෙන්ම පවතිනවා. මොකද මේ ඒට ග්‍රහ බලය සහ ඊට අවශ්‍ය ඒ මොකක්ද ඒකට මූලික හේතු කාරණා කියන එක මම ඉස්සරහට විශේෂයෙන්ම 2022ට සහ 23ට 24ට මොකද වෙන්නේ කියලා විශේෂ වීඩියෝ මාලාවන් කීපයක් නිකුත් කරනවා. ඉතින් ඒකින් ඔබට බලා ගන්න පුළුවන් වෙයි මේ කාල සීමාව තුළ කලාකරුවන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි මේ කාල සීමාවන් තුළ අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ උපදේශන වෘත්තීන් වල නියැලෙන විශේෂම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්
මහාචාර්යවරුන් නීති ශාස්ත්‍රයේ අය හරි තීන්දුව తీරන නොගන්න කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඉතාමත්ම බුද්ධිමත් වෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ හැම වෙලාවෙම ඔබගේ රැකියාව හරියට කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිසා යම් යම් සමාජ කැළඹීම් වෙන්න පුළුවන්. මේ 2022 වර්ෂයේ තරම්ම සුබදායක නොවන බව පැහැදිලිවම පේන්න තියෙන. ඉතින් ඒකින්ද මේ 2021 දෙසැම්බර් මාසය ඔබට ඉතාමත්ම සුවිශේෂයි. ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා අවසාන වෙන අවුරුද්දක් විදියට අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේත් එක්කම අපි ලග්න 12ට අදාළ පලාපල විස්තරයන් සඳහා යොමු වෙන්න තමයි සූදානම් වෙන්නේ. මම මේ කියන පලාපල විස්තරය තුළ ඔබට 100%ක්ම නිවැරදි ආකාරයට ගෙන එනවා. ඔබට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් අපි ලග්න 12 සඳහා පලාපල විස්තරයට යොමු වෙමු. මේෂ ලග්න හිමි ඔබට දෙසැම්බර් මාසයේ පලාපල ඉදිරිපත් කිරීමට සූදානම් වෙන ගමන් මට හිතුණා මේ ඔබට ගෝචර ගමන ගැන බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න. ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තට පස්සේ මම මේ කියන ආකාරයෙන් ඔබගේ ග්‍රහ ගෝචරය ගමන ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ කේන්ද්‍ර සටහන අතට අරගෙන තියාගත්තම වම් පැත්තට තමයි ගනින්න ඕන. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ චන්ද්‍රය සහ කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. අටවැන්නේ බුධ කේතු රවි ග්‍රහයින් රැඳී සිටිනවා. නවවැන්නේ සිකුරු ග්‍රහය රැඳිලා ඉන්නවා. දහවැන්නේ ශනි ග්‍රහය ඉන්නවා. 11වැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපිට දෙසැම්බර් මාසයේ කතා කරන්න වෙන්නේ. මෙම මාසය සුවිශේෂ වූ මාසයක් වගේම ඔබට මතක් කරන්න ඕන ඔබගේ ලග්නාධිපති විවාහ ස්ථානයේ 7 වැන්නේ රැඳිලා ඉන්නව චන්ද්‍රයත් එක්ක ඇත්තටම ඔබගේ විවාහ කටයුතු වලට ඉතාමත්ම සුබඵල දෙන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයෙන් ඔබගේ විවාහ ජීවිතය අනිවාර්යෙන්ම සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබට ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට ඉතාමත්ම සුබදායක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලැබීම් පැත්ත ඉතාමත්ම යහපත්. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන උදවියට ඔන්න එම විවාහයට වැඩිහිටියන්ගේ ආශිර්වාදය උපකාරය ඇතිව විවාහ වෙන්න පුළුවන් ඉඩකඩ තියෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ආර්ථිකමය පැත්තට ගත්තොත් එහෙම ආර්ථිකමය වශයෙන් යම් යම් හානිකරදායක සිදුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඔබගේ මුදල් නිකරුණේ නැතිනාස්ති වීම වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ආදායම් මාර්ග ඔබට විවෘත වුණත් ඔබට එහි මුදල් රඳවා ගැනීමේ යම් අපහසුතාවයන් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ විවාහ එහෙම වෙනවා වගේම ඔබගේ රැකියාව ගැන අපි කතා කරොත් එහෙම රැකියාව සම්බන්ධව ගැටලු පැන නගින්න පුළුවන් ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ඔබ රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න නොසිතපු විදියට කරදර ඇති වේවි. ඔබ රැකියා කරන ස්ථානයෙන් ඔබට පිටට දුරට පදිංචියට යන්න සිදු වේවි. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ මාරු වීම සිදු වේවි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ලෙඩ රෝග විදියට ධනහිස් ආශ්‍රිත ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. එවැනි රෝග තත්වයන් තිබෙන අය සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් වෘශ්චික මේෂ ලග්න හිමියන්ට ලග්නාධිපති ග්‍රහය වෙන්නේ කුජ ග්‍රහය. ඉතින් කුජ ග්‍රහයාට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධ ගැටලු කාරී තත්වයන් මෙම කාල සීමාව පැන නගින්න පුළුවන්. සෙනසුරු ග්‍රහයා 4 වැන්න දකිමින් ගමන් කරන්නා වූ කාලයක් නිසා ඉතාමත්ම ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කරන්න. ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට ඔන්න ඔබට ඉතාමත්ම සුබයි. උසස් අධ්‍යාපන කටයුතු අතිසාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්න ඉන්න උදවියට ඉතාමත්ම සුබයි වගේම විදේශගත අධ්‍යාපනය බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඉතාමත්ම යහපත් තත්වයක් උදා කරනවා. ඒ වගේම තමයි මෙම මාසය තුල ඔබට අපල තත්වයන් තිබෙනවා නම් මේ අපල තත්වයන් වලට ඔබට ඉඩකඩ තිබෙනවා.
මාසයේ පළවෙනි අඟහරුවාදා දවස තුල ඔබ කතරගම දෙවියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. කතරගම දෙවියන්ට බාරහාරයක් වෙන්න. එයින් ඔබට මෙම මාසය සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ වෘෂභ ලග්නයට මේ දෙසැම්බර් මාසය මොන වගේද කියන එක කතා කරන්න. ඇත්තටම වෘෂභ ලග්න හිමියන්ට මෙම මාසය ඉතාමත්ම සුවිශේෂ වූ මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙම මාසය තුල ඔබට ඉතාමත්ම සැපදායක ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන කාලයක්. ඔබට මම මේ කියන දේවල් බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන විදියට ග්‍රහ ගෝචරය ගමන ගැන තේරුම් ගන්න උත්සාහ කරන්න. වෘෂභ ලග්න හිමි ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා. ඔබගේ ලග්න ස්ථානයේ ඉඳලා ගණනකොට ලග්න ස්ථානයේ රාහු ග්‍රහය ඉන්නවා. දෙවැනි ග්‍රහය ඉන්නේ නැහැ. තුන්වැනි ග්‍රහය ඉන්නේ නැහැ. හතරවැනි ග්‍රහය ඉන්නේ නැහැ. පස්වැනි ග්‍රහය ඉන්නේ නැහැ. හයවැන්නේ චන්ද්‍රයා කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. හත්වැන්නේ රවි බුධ කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. අටවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. දහවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරනකොට ඔබට රාහු ග්‍රහය ලග්න ස්ථානයේ රැඳී සිටමින් ගමන් කරන කාලයක් නිසා ඔන්න ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඔබ දැඩි තීන්දුව තීරණ වලට එළඹෙන්න පුළුවන් ඉඩ කඩක් තිබෙනවා. ඒ වගේම තමයි ඔබ තරමක් මුරණ්ඩු තීන්දුව තීරණ වලට යන්න උත්සාහ කරાવી. අපි කියමුකෝ උදාහරණයක් ඔබ අධ්‍යාපන කටයුත්තක් හදාරනවා කියලා. ඔබට වැඩිහිටියන් කියන දේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර විට ඔබ යම් පුද්ගලයෙකු කියන දේ කියනවා නම් මේ දේ කරන්න, මේ අධ්‍යාපනය මේ දේ හොඳයි, මේ ක්ලාස් එකට යන්න. එහෙම කියලා ඔබ එය මගහරවලා ඔබ හිතුමතේ වැඩ කටයුතු කරනව වෙන්න පුළුවන්. නෑ ඕනේ මට තනියම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ තමන්ම හිතන දේවල් හිතන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක හින්දා කිසිසේත්ම ඒ ආකාරයෙන් හිතන්න එපා. ඔබගේ රැකියාව තුළ වෙන්න පුළුවන්. රැකියාව තුළ ඔබ හැම වෙලාවෙම ඔබට ඕන තීන්දුව තීරණයක් ගන්න ඔබ උත්සාහ කරනවා. ඉතින් ඒක හින්දා එවැනි දේවල් වලට යන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ආර්ථිකමය වශයෙන් යම් යම් පීඩන තත්වයන් වලට හසු වෙන කාල සීමාවක්. ආර්ථිකමය වශයෙන් ඔබට යම් යම් අපහසුතාවයන් වලට මගහැරීම වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ඔබ යම් වෙලාවකදී සැත්කම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා යොමු වෙන්න එපා. එයින් ඔබට යම් යම් අපහසුතාවයන් වලට පත් වෙලා එම රෝග තත්ත්වය පවා උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒක වෛද්‍යවරුන් එක්ක කතා කරලා හැකි ආකාරයට එය වෙනස් කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි වතුර සම්බන්ධ, ජලය සම්බන්ධ දේවල් වලින් ඉතාමත්ම ප්‍රවේශම්කාරී වැඩ කටයුතු කරනවා. වගේම ඔබට විවාහයේ සම්බන්ධව කරුණු කාරණාවන් වලදී නම් ඉතාමත්ම සුබදායක තත්වයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඔබ කරන කියන කටයුතු ඉතාමත්ම සාර්ථක වෙන බවක් පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. ඔබ බලාපොරොත්තු වන ආකාරයේ විවාහයන් වලට මුල පුරන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට බඩ ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන්. නමුත් කෙසේ නමුත් ඔබට කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට ඔන්න එම රෝග තත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. වගේම රාජ්‍යාංශය සහ නීතිඥ වෘත්තිය නැත්නම් අධිකරණ ශේෂ්ත්‍රය, ඒ වගේම තමයි ඔබ නීති ශේෂ්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඔබට යම් හෝ සුළු හෝ අපල තත්වයක් තිබෙනවා නම් ඔබට ඉඩකඩ තිබෙනවා සිකුරාදා දවසක, මාසයේ පළවෙනි සිකුරාදා දවස තුල පත්තිනි මෑණියන්ට පින් දෙන්න, පත්තිනි මෑණියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිථුන ලග්නයට මෙම දෙසැම්බර් මාසය කොහොමද කියන එක කතා කරන්න.
ඉතින් ඇත්තටම මේ මිථුන ලග්න හිමි ඔබට මෙම දෙසැම්බර් මාසය ඉතාමත්ම වැදගත් ග්‍රහමාරු කිහිපයක් සිදුවන නිසා මිථුන ලග්න හිමි ඔබට ඉතාමත්ම සුවිශේෂයි. මොකද ඔබගේ ලග්නාධිපතියාගේ විශේෂ වූ ග්‍රහමාරු කිහිපයක් සිදු වුණා. ඒ වගේම සිදු වෙන්න පවතිනවා. ඔබට මම මේ සාමාන්‍යයෙන් මිථුන ලග්න හිමියන් අපි කතා කරලා තියෙන්නේ බොහොම බුද්ධිමත් ලග්න වලින් එකක් විදියට හිමි වෙන ලග්නයක් විදියට. ඉතින් සාමාන්‍යයෙන් මිථුන ලග්නිය හැම වෙලාවෙම උත්සාහ කරනවා තමන්ගේ බුද්ධියට තැන දෙමින් කටයුතු කරන්න. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ට කිසිම හානියක් නොවන විදියට තමන්ගේ කරන කියන රාජකාරී කටයුතු පුද්ගලික ජීවිතය තුළ කටයුතු ඒ සියලුම දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද මිථුන ලග්න හිමියන් බොහොම එක පැත්තකින් හරි නීති රීතිය වලට වැඩ කරන කෙනෙක් අය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔබ යම් දෙයක් කරන්න ගියොත් හරි පිළිවෙලට වැඩ කරන පුද්ගලයන් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔන්න ඔය ආකාරයට ඔබට ඔබේ චරිත ලක්ෂණ ගැන කතා කරනකොට ඔබගේ ලග්නයට මෙම මාසය කොහොමද කියලා කතා කරොත් ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තට පස්සේ මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි මොනවද කියන්නේ කියන එක. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ චන්ද්‍රය සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ බුධ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. හත්වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ශනි ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි මෙම මාසය ඔබට උදා වෙන්නේ. ඇත්තටම මෙම මාසය තුල මේ සිකුරු ග්‍රහය 7 වැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබගේ විවාහ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන උදවියට ඊ타ත්ම යහපත් ප්‍රතිඵලගෙන දෙන බව තමයි පෙනෙන්නට තියෙන. ඊ타ත්ම සුබදායක ප්‍රතිඵල. විශේෂයෙන්ම ඔබ විවාහ නොවී සිටි අයෙක් නම් ඔබ විවාහ වෙන්න ගොඩාක් කල් ඉඳලා ප්‍රශ්න තියාගෙන දුක් විඳනම් ඔන්න ඇත්තටම මේ කාල සීමාව ඔබට විවාහයෙන් හොඳ යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඇත්තටම වෙන විවාහය ඊ타ත්ම සාර්ථක විවාහයක්. හැබැයි ආදර සම්බන්ධතාවයන් ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවිය ඊ타ත්ම ප්‍රවේශම්කාරී වෙන්න ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට වෙනත් පාර්ශවයන් නිසා ඔබට ආශිර්වාදය නොලැබ ගිහින් ඔබට ඔබ අතර ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද හරිම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට සම ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පපුව ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වතුරෙන් හැදෙන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලේ සම්බන්ධ රෝග තත්ත්වයන් වැඩි වෙන ලේ සංගන්ධ රෝග තත්ත්වයන් කියලා කියනකොට උදාහරණයක් විදියට ඔබට මදුරුවන් නැත්නම් සතුන්ගෙන් රැඳෙන රෝග තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ කාලේ ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි ඔබට අනතුරු තත්ත්වයන් ගැන කතා කරනකොට විශේෂයෙන්ම වම් පාදයේ ආශ්‍රිත රෝග තත්ත්වයන්, වම් පාදයේ ආශ්‍රිත අනතුරු තත්ත්වයන්, ඒ වගේම තමයි වම් මාත ආශ්‍රිත අනතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබට මෙම කාල සීමාවේ අධ්‍යාපන කටයුතු හදාරනව නම් ඔබගේ දුවා දරුවන් ඉන්නපන් දුවා දරුවන්ට ඊ타ත්ම සුබ ප්‍රතිඵලගෙන දෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ගෙවල් දොරවල් යාන වාහන පැත්තෙන් ඊ타ත්ම හොඳයි. ඒ වගේම තමයි ඔබගේ රැකියාව පැත්තෙන් ගන්නකොට ආයතන ප්‍රධානීන්ගේ පැසසුම් ලක් වෙලා ඊ타ත්ම හොඳින් රාජකාරී කටයුතු කරගෙන යන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. විදේශගත ඔබට මුදල් වාසනාව, ධන වාසනාව ලැබෙන කාල සීමාවක්. මෙම මාසය තුල ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට ඉඩ කඩ තිබෙනවා බදාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරලා විෂ්ණු දෙවියන්ට පින් දෙන්න ඔබට එයින් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සඳු ග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. කටක ලග්න හිමි ඔබට මෙම මාසය කොහොමද කියලා කතා කරන්න. ඇත්තටම කටක ලග්න හිමියන් සාමාන්‍යයෙන් සිත අධිපති විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒකින්ද සිත හරි වෙලාවට නිවැරදි වෙලාවට
හරි තීන්දුව තීරණ ගන්න උත්සාහ කරන අය විදිහට තමයි කටක ලග්න හිමියන් අපිට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සිතාධිපති වෙනකොට සිතට සම්බන්ධ, ඒ කියන්නේ සිතුවිලි වලට යම් කෙනෙකුගේ කේන්ද්‍ර සටහන තුළ චන්ද්‍රය බලවත් වෙලින් නම් එයා හරි හිත හොඳ කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය සමාජය තුළ මිනිස්සු හිත හොඳයි කියලා දකින්නේ ඊට වැඩිය වෙනස් ආකාරයකටනේ. අපි කෙනෙක් කිනා වුණොත් එහෙම අපි හිතනවා මෙයා හොඳට හිත හොඳයි, හරි හොඳින් වැඩ කරන, මට හරි බොහොම සමීපයි එහෙම කියලා හිතනවා. නමුත් ඒ කෙනා කරන වැඩ කටයුතු සහ ඒ දේවල් අනුවනේ අපි සාමාන්‍යයෙන් හරි විදියට හිත අඳුරගන්න. ඒකින්ද ජ්‍යොතිෂයේදී සිතාධිපති වෙන්නේ චන්ද්‍රයයි. ඉතින් චන්ද්‍රය යම් කෙනෙක්ගේ බලවත් වෙලා ඉන්නම නම් එයා මවට බොහෝම ලෙන්ගතුයි. ඒ වගේම තමයි ඔහු අනිවාර්යයෙන්ම කරන දේවල් ක්‍රියාවට වඩා ඔහු යම් දෙයක් කරලා පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒකින්ද ඒ අය හරීම වැදගත් විදියට තමන්ගේ වැඩ කටයුතු, රාජකාරී කටයුතු, පුද්ගලික ජීවිතය මෙහෙයවන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මෙම මාසය තුල ඔබට ග්‍රහ ගෝචර ගමනේදී අපි කතා කරොත් එහෙම චන්ද්‍රය සහ කුජ ග්‍රහය හතරවැනි රැඳී සිටිනවා. පස්වැන්නේ බුධ කේතු රවි ග්‍රහයන් රැඳී සිටිනවා. 6 වැනි සිකුරු ග්‍රහය ඉන්නවා. 7 වැනි සෙනසුරු ග්‍රහය ඉන්නවා. 8 වැනි ගුරු ග්‍රහය ඉන්නවා. 9 වැනි ග්‍රහය නැහැ. 10 වැනි ග්‍රහය නැහැ. 11 වැනි රාහු ග්‍රහය ඉන්නවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාල සීමාව තුළ සෙනසුරු ග්‍රහය 7 වැනි රැඳී සිටීමත් එක්ක ඔබගේ විවාහයට නම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඊටාත්ම ප්‍රවේශම් වෙන්න ඔබගේ විවාහය දෙදරා යන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. විවාහය තුළ දෙන්නාම බොහොම විශ්වාසයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරොත් ඊටාත්ම හොඳ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තමයි ගුරු ග්‍රහය 8 වැනි රැඳී සිටීමත් එක්ක සිකුරු ග්‍රහයත් 6 වැනි රැඳී සිටිනවා. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයට මැදි වෙමින් සුබ ග්‍රහයන් දෙපැත්තේ ඉන්නවා. ඉතින් ඇත්තටම එක පැත්තකින් මේ යෝගයක් වෙනවා. ඒ වගේම තමයි ඔබට දියවැඩියාව ආශ්‍රිත රෝග තත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙන හින්දා මේ කාලය ප්‍රවේශම් වෙන්න. එවැනි රෝග තත්වයන් තිබෙන උදවිය ඊටාත්ම ඉවසිලිවන්තව සහ ප්‍රවේශමින් යුතුව කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන අධ්‍යාපන කටයුතු හදාරන උදවිය ඔන්න sannivedana ශේෂ්ත්‍රය, ඒ වගේම තමයි තාක්ෂණික විෂයන්, මාධ්‍ය ශේෂ්ත්‍රය, ඒ වගේම තමයි විශේෂම උපදේශන වෘත්තීන් වල නියැලෙන ඔබට මෙම කාල සීමාව ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඔන්න තමන්ගේ ළඟ හිඳින අයගෙන් කරදර ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ කාලයේ ඊ타ත්ම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරොත් ඊ타ත්ම යහපත්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට මව් පාර්ශවීය දායාද ලැබෙන කාලයක්, මව් පාර්ශවයේ අයගෙන් ඔබට උදව් උපකාර ලැබෙන කාලයක්. ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා සඳුදා දවසක ඔබගේ සමන් දෙවියන් වෙනුවෙන් ඔබ පින් දෙන්න, සමන් දෙවියන්ට යම් දෙයක් පූජා කරන්න පුළුවන් නම් පූජා කරන්න. ඉතින් ඒ දේ පූජා කළා මේ මාසයේ සාර්ථක කළ දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. විදේශගත ඔබට එය කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ආකාරයට ඔබ අද දවසේ රැස් කරගත්තා වූ කුසල් කර්මයන් වල බලයෙන් මට මේ දේවල් සාර්ථක කළ දෙන්න කියලා ඉල්ලන්න. ඇත්තටම ඔබට මෙම මාසය කටක ලග්න හිමි ඔබට සාර්ථක මාසයක් බවට පත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ තේජාන්විත ලග්නයක් වන සිංහ ලග්න හිමියන්ට මෙම දෙසැම්බර් මාසය කොහොමද කියන එක කතා කරන්නේ. සාමාන්‍යයෙන් සිංහ ලග්න හිමියන් හැම වෙලාවෙම තමන් කිසි කෙනෙකුට නොනැමෙන පුද්ගලයන් විදියට තමයි අපට ජ්‍යොතිෂයේදී පෙනෙන්නට තියෙන. සාමාන්‍යයෙන් වුන් තීන්දුව තීරණයක් ගත්තොත් ආයිත් ආපස්ස හැරිලා බලන්නේ. විශේෂයෙන්ම අපි කියන්නේ ඒ ගන්න තීන්දුව තීරණය රිවර්ස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ සාමාන්‍යයෙන් ඔබ මේ සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති 4 වැන්නේ ගමන් කරන්නේ බුධත් සමග. සාමාන්‍ය බුද්ධියෙන් තීන්දුව තීරණ ගන්න කාල සීමාවක් හැම වෙලාවකම. ඉතින් සාමාන්‍යයෙන් සිංහ ලග්න හිමියන් හැම අවස්ථාවකම Taman අනිත් අයට වැඩිය ටිකක් හරි ගෞරවාන්විත විදියට ඉන්න උත්සාහ කරන උදවිය. ඒ වගේම කිසි කෙනෙකුට කරදරයක් නැතිව කිසි අනුන්ගේ දේවල් ගන්න උත්සාහ කරන්නේ නැතුව තමන්ගේ උත්සාහයෙන් නැකිටලා
අනිත් අයගේ ගෞරවයට පාත්‍ර වෙන පුද්ගලයන් විදිහට තමයි සිංහ ලග්න හිමියන් අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් එවැනි සිංහ ලග්න හිමියන්ට මෙම දෙසැම්බර් මාසයේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්න. කේන්ද්‍ර සටහන අතට අරගෙන මම මේ කියන විදිහට ග්‍රහ ගෝචර ගමන ගැන දැනුවත් වෙන්න. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ චන්ද්‍රය සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ බුධ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. පස්වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන්. චන්ද්‍රය කුජ තුන්වැනි රැඳී සිටිනවා කියන්නේ ඇත්තටම වික්‍රමාන්විත දේවල් වලට විශේෂ දේවල් වලට හැකියාවන් ලැබෙන කාලයක්. ඒ වගේම තමයි ඔබ තරඟ විභාගයකට නැත්නම් ඔබ යම් ක්‍රීඩාවකට සම්බන්ධ වෙනවා නම් අතිශය සුබදායකයි. අනිවාර්යෙන් ජයග්‍රහණයක් හිමි වෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ සහෝදර සහෝදරියන්ගෙන් ඥාති හිත්‍ර මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබ ගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ මව් පාර්ශවීය නෑදෑයින්ගෙන් උදව් උපකාර ලැබෙන කාල සීමාවක්. ඒ වගේම මෙම කාල සීමාව තුළ කළමනාකරන ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම සිකුරුට අයත් විෂයන් වල කළමනාකරන ශේෂ්ත්‍රය කියලා ගන්න පුළුවන්, අපට ඇඟලුම් ශේෂ්ත්‍රය කියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් වෙලාවක සිංහ ලග්න හිමියෙක් ඉන්නව නම් කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ ඔන්න ටිකක් ප්‍රවේශම් වෙන්න. ඔබ අධ්‍යාපන කටයුතු හදාරනවා නම් ඒ දේවල් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට රැකියාවන් අහිමි වෙලා යන්න පුළුවන්. ඔබගේ ආදායම් මාර්ග ඇහිරෙන්න පුළුවන් ඒ කලා ශේෂ්ත්‍රයට සම්බන්ධ උදවියට. හැබැයි කළමනාකරන ශේෂ්ත්‍රයට සම්බන්ධ රැකියාවන් කටයුතු සහ අධ්‍යාපන කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කර දෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ආගමික කටයුතු වල නියැලෙන අයට තරමක් අපලගෙන දෙන කාලයක් වගේම ඔබට අධ්‍යාත්මික ජීවිතය ගැන ඔබ වඩා ගැඹුරින් හිතන කාලයක්. ඒ වගේම ඔබට මෙම කාල සීමාව තුළ ඔබ යම් යම් උපදේශන වෘත්තීන් වල නියැලෙන උදවියට සහ සල්ලි පොලියට දෙන නැත්නම් මුදල් පොලියට දෙන උදවියට ඔන්න ප්‍රශ්න ඇති වෙන ගැටලු ඇති වෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ යම් මුදලක් බලාපොරොත්තු වුණා නම් ණයක් බලාපොරොත්තු වුණා නම් ඒ දේ නොලැබී යන කාල සීමාවක් විදියට පැහැදිලිවම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා ඉරිදා දවසක ඊශ්වර දෙවියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම ඊශ්වර දෙවියන්ට පින් දෙන්න එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. කන්‍යා ලග්න හිමි ඔබට ඉතාමත්ම සුවිශේෂ වූ මාසයක් විදියට මේ මාසය හඳුන්වන්න පුළුවන්. ඔබ සෑම අවස්ථාවකදීම බොහෝ කරන කියන කටයුතු වලට බුද්ධිය මෙහෙවා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. මොකද සාමාන්‍යයෙන් බුද්ධියට අධිපති ග්‍රහයා විදිහේ සලකන බුධ ග්‍රහයාගේ එක ලග්නයක් තමයි කන්‍යා ලග්නය. සාමාන්‍යයෙන් කන්‍යා ලග්නයෙන් උපදිච්ච අය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන් බුද්ධියෙන් කටයුතු කරන්න, වෙන අයගේ දේවල් ගන්නවට වඩා තමන්ගේම දෙයක් ක්‍රියාත්මක කරමින් තමන්ගේ දෙයක් ගොඩනගමින් ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ. මොකද ඔවුන් සෑම වෙලාවකම යම් වෙලාවකදී එයාලගේ අතින් අතපසු වීම වෙන ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක් කියනවා නම් එහෙම අපි ලියුම් කවරයකට ලියුමක් දාලි වල තැපැල් කරන්න ගත්තොත් ඒක 3-4 වතාවක් කඩලා බලනවා මේක ඇත්තටම මම දැම්මද කියලා. ඉතින් ඒ තරම් අර පරිස්සම වෙලාවකට අර පරිස්සම වැඩිද කියලාත් හිතනවා කන්‍යා ලග්න හිමියන්. ඉතින් ඒකින්ද ඔබට බොහොම මම මේ කියන දේවල් සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. කේන්ද්‍ර සටහන අතට අරගන්න. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ චන්ද්‍රය කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. තුන්වැන්නේ බුධ රවි කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. හතරවැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා. හයවැන්නේ ගුරු ග්‍රහය රැඳී ඉන්නවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා.
10 වෙනි ග්‍රහයින් නැහැ, 11 වෙනි ග්‍රහයින් නැහැ, 12 වෙනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් ග්‍රහ ගෝචර ගමන ගැන අපි එහෙම කතා කරනකොට මෙම මාසයේ ඊ타ත්ම වැදගත් කියන එක මම මුලින්ම කිව්වා. ඔබට ඔබ කාර්මික ශේෂ්ත්‍රයේ නැත්නම් ඉංජිනේරු වෘත්තිය වෙන්න පුළුවන්, වඩු කර්මාන්තය වෙන්න පුළුවන්. එවැනි කර්මාන්තවල නියැලෙ සිටින උදවියට ඔන්න ඔබට මුදල් මේ පැත්තෙන් ඊ타ත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. ඒ වගේම තමයි ඔබ මෙම කාල සීමාව තුළ රාජ්‍ය සේවයේ රැකියාවක් කරනව නම් ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න රවි බුධ කේතු යෝගයක් එක්ක තමයි මෙම කාල සීමාව තුළ ගමන් කරන්නේ ඔබගේ ලග්නාධිපති. ඉතින් ඔබගේ සහෝදර සහෝදරියන්ට සුබ ප්‍රතිඵල වාසනාවන්ත කාල සීමාවක් ගෙන දෙනවා වගේම ඔබට තරමක් රැකියාවෙන් යම් යම් පාඩු සිදුවීම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ වන ඔබ ගෙයක් ගන්න බලාපොරොත්තු වුණා නම් ඒ දේ අනිවාර්යෙන් සාක්ෂාත් කරගන්න පුළුවන්. හැබැයි ඔබේ ගමෙන් පිට දෙයක් නම්. ඒ වගේම තමයි ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තු වුණා නම් ඔබ තව තියෙන වාහනේ තව නැවත වෙනස් කරන්න බලාපොරොත්තු වුණා නම් ඔබ වාහනේ විකුණලා තවත් ප්‍රදේශයකට යන්න බලාපොරොත්තු වුණා නම් ඉඩමක් ගන්න ඇත්තටම මේ දේවල් අතිශය සාර්ථක වෙයි. ඔබ කරන කියන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබ කරන අධ්‍යාපන කටයුතු ගත්තොත් මේ කාල සීමාව තුළ අසාර්ථක වීම වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලදී යම් යම් බලපෑම් වලට ලක් වෙලා ඔබගේ අධ්‍යාපන කටයුතු වල විභාග තියෙනවා නම් ඒ විභාග අතපසු වීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බඩ ආශ්‍රිත රෝග තත්වයන් උත්සන්න වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ආමාශගත රෝග තත්වයන් වැඩි වීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඔබ විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඔබගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ රැකියා කරන ස්ථානය තුළ යම් යම් බලපෑම් ඇති වෙලා ඔබට අසාර්ථක වීම වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ රැකියා ස්ථානය තුළ ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ විවාහයටත් තරමක් අසුබ කාලයක්. ඒ වගේම තමයි ආදර සම්බන්ධතාවයන් වලට ප්‍රේම සම්බන්ධතාවයන් වලට තරමක් අසුබ කාලයක් නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබට ඔබගේ රැකියාව තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන් වැටුප් වැඩිවීමක්. ඒ වැටුප් වැඩිවීම අතිශය සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබට ඔබගේ සමාජයෙන් ඔබට ගරු බුහුමන් නම්බුනාම ලැබෙන කාලයක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔබට මෙම මාසය තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් පුළුවන්කම තිබෙනවා බදාදා දවසක හෝ සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම විෂ්ණු දෙවියන්ට පින් දෙමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ දෙසැම්බර් මාසය සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ තුලා ලග්නයට කොහොමද කියන එක කතා කරන්න. තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම වැදගත් මාසයක්. සාමාන්‍යයෙන් තුලා ලග්න හිමියන් ගොඩක් වෙලාවට ව්‍යාපාර කටයුතු වලට අති දක්ෂ පුද්ගලයන් විදියට තමයි ජ්‍යොතිෂයේදී සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි තුලා ලග්න හිමියන් ගොඩක් වෙලාවට තමන් කරන කියන කටයුතු හරි පිරිසිදුව ඒ නියම විදියට කරන්න උත්සාහ කරන පුද්ගලයන්. වගේම කෙලින් තීන්දුව తీරන ගන්නෝ වගේම ඔබ තුලා ලග්න හිමියෙක් නම් ඔබ දන්නව ඇති ඔබ බොහෝ පිරිසෙක් ඒක රාශී කරගෙන වැඩ කටයුතු කරන්න ඉතාමත්ම දක්ෂ පුද්ගලයන් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් තුලා ලග්නයේ ඔබේ ගති ලක්ෂණ ගැන කතා කරනකොට එහෙම ඔබට පුළුවන් නම් කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගෙන මම මේ දැන් කියන්න හදන්නේ ග්‍රහ ගෝචර ගමන ගැන. ඒ කියන්නේ මේ මාසයේ ඔබේ කොහොමද ග්‍රහයින් පිහිටලා තියෙන්නේ කියන එක. ඉතින් ඔබට කේන්ද්‍ර සටහන අතර ගත්තනම් ලග්න ස්ථානයේ චන්ද්‍රය ඉන්නවා, කුජ ඉන්නවා. ඒ කියන්නේ වම් පැත්තට ගනින්න ඕන. දෙවැන්නේ බුධ කේතු රවි ග්‍රහයින් ඉන්නවා. තුන්වැන්නේ සිකුරු ග්‍රහයි ඉන්නවා. හතරවැන්නේ සෙනසුරු ග්‍රහයි ඉන්නවා. පස්වැන්නේ ගුරු ග්‍රහයි ඉන්නවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ රාහු ග්‍රහයි ඉන්නවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ පිහිටීම ගැන අපට කතා කරන්න පුළුවන්.
ඉතින් ඇත්තටම තුලා ලග්න හිමි ඔබට චන්ද්‍රය සහ කුජ ග්‍රහයන් ලග්නස්ථානයේ රැඳී සිටමින් මෙම මාසය ආරම්භ වෙනකොට ඔබ සිතුවිලි වලට මුල් තැන දෙන කාල සීමාවක් විදියට පේන තියෙනවා. ඒ වගේම තමයි දැඩි තීන්දුව තීරණ වලට එළඹෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ යම් මානසික පීඩන තත්වයන් වලට ලක් වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාවේ රජයේ රැකියා කටයුතු කරන උදවියට රාජ්‍ය සේවයේ රාජ්‍ය අංශයේ රැකියා කටයුතු කරන උදවියට විශේෂයෙන්ම ලිපි ලේඛන ආශ්‍රිතව ඒ වගේම උපදේශන වෘත්තීන් වල නියැලෙන උදවියට අධ්‍යාපන ශාස්ත්‍රයේ රැකියාවල නියැලෙන උදවියට මෙම කාල සීමාව තුළ ධනය ලැබීම අතින් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ ක්‍රීඩා කටයුතු වලට යොමු වෙලා වැඩ කටයුතු කරනවා නම් ඔබට එයින් ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණයන් ළඟා කරගන්න පුළුවන්. මෙම කාල සීමාව තුළ ඔබට මව් පාර්ශවීය ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන මව් පාර්ශවීය ඥාතීන්ගෙන් ලැබීම් තිබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මව් පාර්ශවීය ඥාතීන්ගෙන් ලැබීම් තිබෙනවා වගේම මව් පාර්ශවයන්ට අදාළ දේ සඳහා ඔබට වැඩියෙන් කාලය යොමු කරන්න ලැබේවි. කාලය මිඩංගු කරන්න ලැබේවි. ඒ වගේම ඔබට ගෙවල් දොරවල් යාන වාහන සම්බන්ධව මව් පාර්ශවයේ ලැබීම් තිබෙනවා. හැබැයි ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ඔබට ලැබුණත් එය රඳවා ගැනීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔබ නීතිමය පැත්තට යොමු වීමේ ඉඩකඩ තිබෙන නිසා ඔබ හරි ඉවසිලිවන්තව හැම දෙයකදීම වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු ගැන කතා කරනකොට සුවිශේෂ වූ කාරණාවන් කිහිපයක් තිබෙනවා. ඔබ කරන කියන අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබට මෙම කාලේ යම් දෙයකට මුහුණ දෙනවා නම් ඒ මුහුණ දෙන දේවල් පවා සාර්ථක වේවි. ඔබ සම්මුඛ පරීක්ෂණ වලට ඒ වගේම ඔබගේ රැකියාවෙන් යම් වෙනස් වීම සඳහා බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් පවා සාක්ෂාත් කරගන්න පුළුවන්. විවාහ ජීවිතයේ පැත්තත් ඉතාමත්ම සාර්ථකයි. අමුසැමියන් අතර බොහොම හොඳින් සම්බන්ධතාවය වර්ධනය වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි විදේශගත ඔබට ඉතාමත්ම සුබ ප්‍රතිඵල ළඟා කරන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. විදේශගත ඔබට මුදල්මය ලාභ ලැබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඔබට පුළුවන්කම තිබෙනවා මෙම මාසය තුල යම් අපල තත්වයක් තිබෙනවා නම් සිකුරාදා දවසක පත්තිනි මෑණියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නය ගැන කතා කරන්න. වෘශ්චික ලග්නය ගැන කතා කරන්න ඉස්සෙල්ලා වෘශ්චික ලග්න හිමියන් මොන වගේද කියලා කතා කරොත් එහෙම වෘශ්චික ලග්න හිමියන් සාමාන්‍යයෙන් හැම වෙලාවකම උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට දැඩි තීන්දුව තීරණ වලට එඩිතර තීන්දුව තීරණ වලට පැමිණෙන්න. සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි වෘශ්චික ලග්න හිමියන් නීති ශේෂ්ත්‍රය නැත්නම් හමුදාවට ඒ වගේ ශේෂ්ත්‍රයකට යන්න උත්සාහ කරන ප්‍රමාණය වැඩි. නැත්නම් ඔවුන් ජීවිත කාලය ගත්තට පස්සේ කෙසේ හෝ එවැනි වෘත්තියක නියැලෙන්න උත්සාහ කරලා හරි තියෙනවා. නැත්නම් ඔවුන් අඩුම රියදුරු රැකියාවක හරි නියැලෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ වෘශ්චික ලග්න හිමියන් ගැන අපිට එහෙමයි සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියන් මෙම කාල සීමාව ගන්නකොට අපි ඔබට ග්‍රහ ගෝචරය ගැන කතා කරොත් එහෙම ලග්නස්ථානයේ රවි බුධ කේතු ග්‍රහයන් රැඳී සිටිනවා. ඒ වගේම සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. ගුරු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි පස්වැනි ග්‍රහයින් නැහැ, හයවැනි ග්‍රහයින් නැහැ, හත්වැනි රාහු ග්‍රහය රැඳී සිටිනවා. අටවැනි ග්‍රහයින් නැහැ, නවවැනි ග්‍රහයින් නැහැ, දහවැනි ග්‍රහයින් නැහැ, 11වැනි ග්‍රහයින් නැහැ, 12වැනිසේ චන්ද්‍රයා කුජ කියන ග්‍රහයින් රැඳී සිටීමින් තමයි මෙම මාසය ඔබට උදා වෙන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මම අර මුලින් කිව්ව විදිහට සාමාන්‍යයෙන්
තේජාන්විත වැඩ කරන්න හරි දක්ෂ පුද්ගලයන් විදිහට තමයි ජ්‍යොතිෂයේදී හැඳින්වෙන්නේ. ඕනම තීන්දුව තීරණයක් ගන්න හරිම එඩිතරව ක්‍රියාත්මක වෙනවා. යම් වෙලාවකදී යුද්ධයක් ගත්තොත් යුද්ධයේ ඉස්සරහින්ම යන්නේ පෙරමුණේම ගමන් කරන්නේ ඔවුන් ඒ කියන්නේ ඔවුන්ට බය කියන දේ ගොඩක් අඩුයි අවමයි. ඉතින් ඒකින්ද වෘශ්චික ලග්න හිමියන්ට රවි ග්‍රහයා ලග්න ස්ථානයේ ගමන් කරනකොට මේ දෙසැම්බර් මාසයේ ආරම්භයේ ඇත්තරම ඔන්න තවත් රවි ග්‍රහය කියන්නේ බොහොම උෂ්ණාධික ග්‍රහයෙක්. ඒ කුජ ග්‍රහයත් එයට සම්බන්ධ වීමත් එක්ක තමන් බලෙන් හෝ යම් දෙයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන කාල සීමාවක්. තමන් යම් දෙයක් කරනවා නම් මොන ආකාරයෙන් හෝ ඒ දේ ඉෂ්ට කරගන්න උත්සාහ කරන කාල සීමාවක්. හැබැයි බුධ ග්‍රහයා ලග්න ස්ථානයේ ගමන් කරමින් ආරම්භ වෙන මේ කාලෙත් එක්ක ඔබ එය බුද්ධිමත්ව කටයුතු කරනවා. ඇත්තටම කෙසේ හෝ එය ලබා ගන්නවා කියන එක තේනවා. බුද්ධියෙන් හෝ මොන විදියකින් හෝ එය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඔබගේ මුදල් මේ තත්ත ධනය ගැන කතා කරනකොට ඊ타මත්ම සුබයි. ඔබට හොඳට සල්ලි ලැබෙන කාලයක්, අතමිට සරු වෙන කාලයක්. ඔබට පසුගිය කාල සීමාවේ සල්ලි ප්‍රශ්න තිබුණා නම්, මුදල් ප්‍රශ්න තිබුණා නම් ඔන්න ඒවා निराකරණය කරගනිමින් ගමන් කරන්න පුළුවන් මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ බොහොම විනෝදකාමී වැඩ කටයුතු වලට යොමු වෙන කාලයක්. ඒ වගේම තමයි ඔබ තමන්ගේ හිතවතුන් සමග සතුටු සාමිච්චියේ කටයුතු කිරීමට උත්සාහ කරන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ගෙවල් දොරවල් ගැන කතා කරනකොට ඔබ බලාපොරොත්තු නොවන අයුරින් ඔබට ඉඩකඩම් ලැබෙන්න පුළුවන් මව් පාර්ශවයේ නෑදෑයන්ගෙන්. ඒ වගේම තමයි ඔබගේ විවාහය ගැන කතා කරනකොට විවාහයට විවිධ චෝදනාවන් එල්ල වෙන්න පුළුවන්. නිකරුණේ තමන්ගේ විවාහයේ දෙදරා යන්න පුළුවන් ඉඩකඩ තියෙන කාල සීමාවක්. ඒ වගේම මතක් කරන්න ඕන ආදරවන්තයින්ට ප්‍රේමවන්තයින්ට ඉතාමත්ම සුබගෙන දෙන පිහිටීම් කිහිපයක් තියෙනවා. හැබැයි ඔබ තරමක් ප්‍රවේශම් වෙන්න සමාජයෙන් ඔබට නිකන් අයුතු චෝදනා එල්ල වෙලා ඔබට එවැනි දේ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මෙම කාල සීමාව තුළ ඔබට ධනහිස් ආශ්‍රිත ආබාධ තත්වයන් වගේම බෙල්ල ආශ්‍රිත ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනවා වගේම විදේශගත ඔබට ඔන්න කම්කරු වෘත්තීන් වල නියැලෙන උදවියට සහ ගෘහ සේවිකාවන්ට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඔබට බලාපොරොත්තු වන වැටුප් වැඩිවීම අනිවාර්යෙන්ම මේ කාල සීමාව තුළ ලැබේවි. ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා මෙම කාල සීමාව තුළ අඟහරුවාදා දවසක කතරගම දෙවියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම කතරගම දෙවියන්ට පින් දෙන්න එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ ධනු ලග්නය ගැන කතා කරන්න. ධනු ලග්න හිමි ඔබට දෙසැම්බර් මාසයේ කොහොම වෙයිද? ඇත්තටම ධනු ලග්න හිමි ඔබට ඊ타ත්ම සුවිශේෂ වූ මාසයක් විදිහට දෙසැම්බර් මාසය හඳුන්වන්න පුළුවන්. ඔබට සාමාන්‍යයෙන් අපි ධනු ලග්න හිමියන් ගැන කතා කරනකොට ධනු ලග්න හිමියන් සාමාන්‍යයෙන් කිසි කෙනෙකුට කරදරයක් නැති පුද්ගලයන් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. ඔවුන් එක තැනක ඉඳගෙන පාඩුවේ Taman වැඩ කටයුතු කරන්න උත්සාහ කරන පුද්ගලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. Tamanට රාජකාරියක් දුන්නොත් ඒ රාජකාරිය 100% නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන උදවිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන් ඒ දෙන රාජකාරිය Taman බලාපොරොත්තු නොවන විදිහට මොනවා හරි යම් හේයින් තමන්ගේ අතපසු වීමක් වුණොත් එයට හරීම කලකිරීමෙන් වැඩ කරන පුද්ගලයන් විදිහට තමයි ධනු ලග්න හිමියන් හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහය බලවත්ව සිටියොත් එය ඒ ආකාරයෙන්ටම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මම ඔය දැකපු ලග්න වලින් ධනු ලග්න හිමියන්ගේ විවාහය ඉතාමත් සාර්ථක විවාහයක්. හැම දෙයක් ගැනම හරි මධ්‍යස්තව හිතන පුද්ගලයන්. දැන් උදාහරණයක් ගන්නව නම් එහෙම සාමාන්‍ය 100 දෙනෙක් වගේ විවාහ වෙලා ඉන්නව නම් එහෙම ධනු ලග්න හිමියෝ 100ක් ඉන්නව නම් එහෙම 100න් 98කගේ විතර විවාහය සාර්ථකයි. ඔවුන් හරි මධ්‍යස්තව හිතන පුද්ගලයන්. ඉතින් ඒක නිසා ඔබට මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න දෙසැම්බර් මාසයේ පලාපල විස්තරය මොන වගේද කියලා බලන්න ඔබට පුළුවන් නම් කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගත්තට පස්සේ මම මේ කියන විදිහට ග්‍රහ ගෝචර ගමන ගැන බලන්න. ලග්න ස්ථානයේ සිකුරු ග්‍රහය ඉන්නවා, දෙවැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා, තුන්වැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා,
හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ කුජ චාන්ද්‍රය ඉන්නවා. 12වැන්නේ රවි බුධ කේතු ග්‍රහයන් ඉන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි ඔබට මෙම මාසයේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. විදේශගත ඔබට ඊ타ත්ම සුබගෙන දෙන පිහිටීමක් විදියට මේ පිහිටීම හඳුන්වන්න පුළුවන්. බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න ඉන්න උදවියට රාජ්‍යාංශයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන උදවියට ඊ타ත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඒ වගේම තමයි කලමනාකරන ශේෂ්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට ඒ කටයුතු සාර්ථක වෙනවා. ඔන්න ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඔබ යම් වෙලාවක ගාමන්ට් එකක වැඩ කරනවා නම් ඔන්න ඒ අයට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන පිහිටීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ කරන රැකියා කටයුතු ඉතාමත්ම සාර්ථක වේවි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ සහෝදර සහෝදරියන් සමග ඉතාමත්ම සුහදත්වයෙන් වැඩ කටයුතු කරනවා. ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තිබෙනවා. මෙම කාල සීමාව තුළ ඔබට යම් රෝග තත්වයක් වැළඳුනොත් එහෙම රෝග තත්ත්වය හොයාගන්න බැරි වේවි. එම රෝග තත්ත්වය මොකක්ද කියන එක සොයාගන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන්. ඒක නිසා සුළු හෝ යම් ඔබට තේරෙනවා නම් රෝග ලක්ෂණයන් නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපදින්න. මොකද වෛද්‍යවරුන්ට පවා එය මගහැරෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට තමන්ගේ රැකියාව තුළින් තිබෙන ලැබීම් ඉතාමත්ම සුබයි. රැකියාවෙන් ඔබ බලාපොරොත්තු වෙනව නම් ඔබ ඉන්න තැන ඔබගේ රාජකාරිය නිවැරදිව කරන්න, කාගෙන්වත් බැනුම් අහන්න නැතුව කරන්න. ඔන්න ඒ දේ ඉතාමත්ම හොඳින් අවසන් කරගන්න ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට ඔබගේ ධනහිස සම්බන්ධ රෝගාබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්, අනතුරු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඊ타ත්ම ප්‍රවේශම්කාරීව වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබයි. වගේම මතක් කරන්න ඕන ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන. විදේශ අධ්‍යාපනය සඳහා බලාපොරොත්තු වන ඔබ, විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබට ඔන්න ඊ타ත්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔබගේ කටයුතු බලන් ඉදිද්දී සාර්ථක වෙන බවක් පෙනෙන්නට තිබෙන නිසා ඔබ බය නැතුව එවැනි දෙයකට ඕන දෙයකට අත ගහන්න. එයින් ඔබේ ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම ග්‍රහමාරුව තුල අපල තත්වයක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබගේ ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ මකර ලග්නය ගැන කතා කරන්න. මකර ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් තමන්ට අවශ්‍ය කටයුත්ත ඒ ආකාරයට සිදු කරන පුද්ගලයන් විදියට හඳුන්වන්න පුළුවන්. යම් වෙලාවකදී රාජකාරියක් බාර දුන්නොත් ඒ රාජකාරියත් නිවැරදි ආකාරයට කරන්න උත්සාහ කරන පුද්ගල. හැබැයි තරමක් ආත්මාර්ථකාමී ගත ස්වභාවයන් ඔවුන් තුළ ඇති වෙන අවස්ථාවන් තිබුණා. නමුත් තමන්ගේ රාජකාරිය හෝ තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ ඕනම දෙයක් විඳ දරාගෙන ජීවත් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා අනිවාර්යෙන් ඔවුන්ට. ඉතින් ඒකින්ද මකර ලග්න හිමියන්ට මේ දෙසැම්බර් මාසය මොන වගේද කියන එක තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. කේන්ද්‍ර සටහන අතට ගත්තම බොහොම සරලවම තේරුම් ගන්න පුළුවන් වෙයි මම මේ මොනවද කියන්නේ කියන එක. ඔබගේ ලග්න ස්ථානයේ ශනි ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ චන්ද්‍රය සහ කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. 11වැන්නේ බුධ රවි කේතු ග්‍රහයන් රැඳී සිටිනවා. 12වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න වෙන්නේ. ඉතින් මේ ග්‍රහ ගෝචර ගමනත් එක්ක සෙනසුරු ග්‍රහයා ලග්න ස්ථානයේ ගමන් කරන්නා වූ කාලයක් නිසා ඔබට බොහෝ දේ විඳ දරාගෙන කටයුතු කරන්න පුළුවන්. ඔබ බොහෝ පීඩණයට පත් වෙලා ඉන්නේ නැති පහසුගිය කාලය තුල තමන්ගේ රැකියාව තුල වෙන්න පුළුවන්. පුද්ගලික ජීවිතය තුළ වෙන්න පුළුවන්. ඔබ නොසිතූ කරදර ඔබට පැමිණෙන්නේ නැති. නමුත් ඒ දේවල් විඳ දරාගෙන ඊ타ත්ම සතුටින් ගත කරන්න පුළුවන් කාල සීමාවක් විදියට ඉදිරි කාල සීමාව අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට
මුදල්මය පැත්තෙන් ඊ타මත්ම යහපත් පිහිටීම් ගණනාවක්ම තිබෙනවා. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ මුදල් අලුත් ආදායම් මාර්ග ඔබට විවෘත වෙයි. ඔබ අලුත් රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනව නම් ඒ රැකියා කටයුතු පවා අතිශය සාර්ථක වෙන බව තමයි පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබ නොසිතන විදිහේ පුද්ගලයෙක් ඔබට මුණ ගැසේවි. ඔහු ඔබට බොහෝ සෙයින් උදව් උපකාර කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ අධ්‍යාපන කටයුතු හදාරනවා නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරන්න. අසාර්ථක වීම වැඩි නිසා ඔබ නොසිතන ආකාරයේ අධ්‍යාපන කටයුතු වලට බාධක තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබගේ බඩ ආශ්‍රිත සහ කොන්ද ආශ්‍රිත ආබාධ තත්වයන් නැතිවීමේ අවදානමක් තිබෙන නිසා ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබයි. මොකද දුර ප්‍රදේශවලට පිට ප්‍රදේශවලට යනකොට ඔබට නොසිතන අනතුරු වෙන්න පුළුවන්. ඔබ එයට සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා ස්ථානය තුළ ඉංජිනේරු වෘත්තියට සහ ඔබ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරනවා නම් ඒ උදවිය තරමක් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව වැඩ කටයුතු කරොත් ඉතාමත්ම සුබ වෙනවා. ඔබ නොසිතන ආකාරයේ චෝදනාවන් ඔබට එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ විදේශගත ඔබට කලමනාකරන ශේෂ්ත්‍රයෙන් ඔබ විදේශගත වෙලා ඉන්නව නම් ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි ගෙවල් දොරවල් ඒ වැඩ කටයුතු සඳහා නැත්නම් ගෘහ සේවිකාවන් විදියට ගිහිල්ලා ඉන්නව නම් ඔබට අනතුරු තත්වයන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අත ආශ්‍රිත සහ පාද ආශ්‍රිත ආබාධ තත්වයන් නැතිවීමේ වැඩි අවධානමක් තියෙන හිතා ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කරොත් වඩාත්ම සුබ වෙනවා. ඒ වගේම ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔබට දුර ප්‍රදේශවලින් පිට ප්‍රදේශවලින් විවාහ වෙන්න පුළුවන් වාසනාව තිබෙන ඒ වෙන විවාහය හිතාමත්ම යහපත් විවාහයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට යම් අවස්ථාවකදී ඔබ විවාහ වෙන පුද්ගලයා ඔබට ඉතාමත්ම වාසනාවගෙන දෙන පුද්ගලයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබ මතක තබා ගන්න ඔබ විවාහ නොවී සිටි පුද්ගලයෙක් නම් ඔබ නොසිතන විදිහේ මංගල යෝග ඔබට උදා වේ. ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතාමත්ම සාර්ථක මාසයක් බවට මේ මාසය පත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නය ගැන කතා කරන්න. කුම්භ ලග්න හිමියන්ට මෙම මාසය මොනම වේද කියන එක තමයි දැන් මේ කතා කරන්න හදන්නේ. ඇත්තටම කුම්භ ලග්න හිමියන්ට ඉතාමත්ම සුවිශේෂ වූ කාල සීමාවක් විදියට මේ මාසය හඳුන්වන්න පුළුවන්. 2021 අවසාන මාසය. ඉතින් මේ දෙසැම්බර් මාසය ඔබට මොන වගේද කියලා කතා කරනකොට කුම්භ ලග්න හිමියන් ගැන කතා කරා නම් හොඳයි කියලා හිතුණා. සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන් හැම වෙලාවෙම හරි මහන්සියෙන් තමන්ගේ රාජකාරී කටයුත්ත කරන වැඩේ ඉවර කරන්න උත්සාහ කරන පුද්ගලයින්. සාමාන්‍ය යම් දෙයක් පටන් ගත්තොත් ඔවුන් ඒක අවසාන වෙනකම්ම කරලා තමයි ඒ දෙයින් නැගිටින්නේ. ඉතින් එවැනි හරි ධෛර්යවන්ත පිරිසක් විදියට කුම්භ ලග්න හිමියන් හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමියන් යම් වෙලාවක දේශපාලනයට පැමිණුණොත් ඔවුන් නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාව. සාමාන්‍යයෙන් කම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලඥයින් වැඩි කුම්භ ලග්න හිමියන්ගේ. ඉතින් ඒකින්ද එසේ නියෝජනය කරන කුම්භ ලග්න හිමියන්ට ග්‍රහ ගෝචර ගමන ගැන මොන වගේද කියන එක තමයි කතා කරන්න සූදානම. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. බොහොම සරලව උත්සාහ කරන්න. ලග්න ස්ථානයේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ චන්ද්‍රය සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ රවි බුධ කේතු ග්‍රහයන් රැඳී සිටිනවා. 11 වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබගේ ලග්න ස්ථානයේ ගුරු ග්‍රහයා ගමන් කරමින් සිටින කාලයක තමයි මේ
මාසය ගැන අපි කතා කරන්නේ. ඉතින් ඇත්තටම ඔබට අධ්‍යාත්මික සිතුවිලි පිනට දහමට බර වෙන සිතුවිලි උදා වෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ සල්ලි ගැන, මුදල් ගැන, ධනය ගැන කතා කරනකොට හොඳට සල්ලි ලැබෙන මාසයක්. ඔබට සල්ලි අවශ්‍ය විදියට, මුදල් අවශ්‍ය විදියට ඔබගේ වියදම් සඳහා ලැබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ නිවාස, ඒ වගේම තමයි ගේ දොර ඉඩකඩම් මිලදී ගන්න, වෙනස් කරන්න, ඒ දේ සඳහා ඊ타ත්ම යහපත් කාල සීමාවක්. හැබැයි ප්‍රවේශම් වෙන්න ඔබ ඒ සඳහා යම් ගනුදෙනුවක් සිදු කිරීමේදී යම් වංචාවන්ට හසු වෙන්න පුළුවන්. නමුත් ඒ දේ මිලදී ගන්න පුළුවන් වාසනාව තියෙනවා. ඔබගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට උසස් අධ්‍යාපන කටයුතු සඳහා යහපත් ප්‍රතිඵල ළඟා කර දෙන කාල සීමාවක්. උසස් අධ්‍යාපන කටයුතු වලින් ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කරනවා වගේම ඔබ විභාගවලට මුහුණ දෙනව නම් ඒන් ජයග්‍රහණය අනිවාර්යෙන් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආදර සම්බන්ධතාවයන් තිබෙන උදවියට, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරනවා වගේම මෙම කාල සීමාව තුළ විවාහ අපේක්ෂාවෙන් සිටින උදවියට එම අරමුණු ඉවර කරගන්න පුළුවන්, සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ්‍යාංශයේ රැකියා කටයුතු කරන උදවියට සහ උපදේශන වෘත්තීන් වල නියැලෙන උදවියට ඔන්න ඉතාමත්ම සුබ ප්‍රතිඵල ළඟා කරගන්නා වූ හැකියාව ලැබෙන කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබට රජයේ රැකියාවක නියැලෙනව නම් එයින් ඔබ පිටස්තර පුද්ගලයන් සමග වැඩ කටයුතු කිරීමේදී සැලකිලිමත් වෙන්න, ඔබේ ළඟම සිටින පුද්ගලයන් සමග ඔවුන්ගෙන් හොඳ උදව් උපකාර ලබාගෙන කටයුතු කරන්න පුළුවන් වාසනාව සහ ඉඩකඩ ලැබෙනවා. විදේශගත ඔබට ඔන්න විදේශගත වෙන්න වාසනාවක් තිබෙනවා වගේම විදේශගත ඔබට ලංකාවට එන්න පුළුවන් වාසනාව තිබෙනවා වගේම රැකියා කටයුතු වලින් විදේශගත ඔබට ඉතාමත්ම හොඳ වාසනාවන්ත ප්‍රතිඵල ළඟා කර දෙයි. වැටුප් වැඩිවීමක් පවා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔබගේ ග්‍රහ ගමන ගැන අපි කතා කරනකොට ඔබට තිබෙන අපලවලට පුළුවන්කම තිබෙනවා නම් සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම තමන් අද දවසේ කරන ලද කුසල් කර්මයන් වල බලයෙන් මේ සියලුම දේවල් සාර්ථක වෙන්න කියලා ඉල්ලීමක් කළ විෂ්ණු දෙවියන්ට පින් දීලා විෂ්ණු දෙවියන් වෙනුවෙන් යම් හැකියාවක් තිබෙන යම් දෙයක් පූජා කරන්න අනිවාර්යෙන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නයට මෙම දෙසැම්බර් මාසය මොන වගේද කියලා කතා කරන්න. ඉතින් ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්න හිමියන් සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ බොහොම නිර්හංකාර නිදහස් පුද්ගලයන් විදියට. යම් වෙලාවකදී යම් වැඩ කටයුත්තක් කරනනම් ඔවුන් හරි නිදහසේ කරන්න උත්සාහ කරන පුද්ගලයන්. කිසි වෙලාවක කිසි කෙනෙකුට කරදරයක් නැති පුද්ගලයන් විදියට හඳුන්වන්න පුළුවන්. හැම වෙලාවෙම තමන් කරන වැඩ කටයුත්ත ඉක්මනින් අවසන් කරන්න උත්සාහ කරන පුද්ගලයන්. ඉතින් ඒකින්ද ඔබට ඔබ කරන කියන කටයුතු ඊ타මාත්ම සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙන මාසයක්. ඉතින් අපි ඒ අතරේ ඔබගේ ග්‍රහගෝචර ගමන ගැන කතා කරමු. ඒ කියන්නේ මේ කාල සීමාවේ කොහොමද ඔබට ඔබේ ලග්නයට ග්‍රහයින් ගමන් කරන්නේ කියන එක. ඔබට පුළුවන් නම් බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතර ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙයි ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රාහු ග්‍රහය ගමන් කරනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ චන්ද්‍රය සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ රවි බුධ කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. 10 වැන්නේ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 11 වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් මීන ලග්න හිමි ඔබට සිකුරු ග්‍රහය 10 වැන්නේ ගමන් කරන්නා වූ කාලයක් කියන්නේ ඔන්න රැකියාමේ පැත්තෙන් නම් මිල මුදල් යාන වාහන මේ හැම දෙයකටම වාසනාව තිබෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ වැටුප් වැඩිවීම බලාපොරොත්තු වෙනව නම්
ඔබගේ රැකියාව තුළ අනිවාර්යෙන්ම ඔබට ඒ දේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මානසික පීඩන තත්වයන් වලින් හිටියනම් එහෙම තමන්ගේ රැකියාවේ තමන්ගේ ඇතුලේ පුජ්‍යලින් ඔබට ඔබගේ රාජකාරී කරන ස්ථානයේ තුල සිටින පුජ්‍යලින් ඔබට යම් යම් ප්‍රශ්න දැම්මනම් ඒ දේවල් निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළ නිලධාරීන්ගේ ඔබට වැඩිය උසස් ඉන්න නිලධාරීන්ගෙන් ඔබට හොඳ අහන්න ලැබෙන කාලයක්, වාසනාවන්ත කාලයක්. ඉතින් ඒක නිසා රැකියාවෙන් නම් ඉතාමත්ම යහපත්. ඔබට ඔබගේ චරිතය ගැන කතා කරනකොට මේ කාල සීමාව තුළ සමාජ සේවා කටයුතු වලට, පොදු සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් තියෙන කාල සීමාවක් හින්දා ඔබට ඒිනුත් ඉතාමත්ම යහපත්. සාමාන්‍යයෙන් සමාජ සේවා කටයුතු වලින් ගරු නම්බුනාම තනතුරු පවා ලැබෙන කාලයක්. ඔබට මේ කාල සීමාව තුළ දුවදරුවන් ගැන කතා කරනකොට ඔබගේ විශේෂයෙන් මීන ලග්න හිමි දුවෙක් ඉන්නව නම් පුතෙක් ඉන්නව නම් ඔන්න යහපත උදා කරනවා අනිවාර්යෙන්ම. ඔවුන් කරන කටයුතු විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, රැකියා කටයුතු වෙන්න පුළුවන්. මේ දේවල් ඉතාමත්ම සාර්ථක වේවි. විවාහය ගැන කතා කරනකොට මේ කාල සීමාවේ විවාහයේදී යම් යම් ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනව නම් හරියට හොයලා බලලා විවාහ වෙන්න. ඔබට යම් අපහසුතාවයන් වලට මුහුණ දීලා විවාහයේ ගැටලු තත්ත්වයන් ප්‍රශ්න පැන නගින්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේ තමයි ඔබට මතක් කරන්න ඕන වතුර සම්බන්ධ ඉතාමත්ම භයානක තත්වයක් තිබෙනවා. දුර පළාත්වල ගිහිලා නාන්න කියන්න යන්න එපා. ඔබට අත්දැකීම් නැති ප්‍රදේශවල ඔබ ගමන් කරනකොට ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. ඔබ හරි තීන්දුව తీරන ගන්න. මොකද හේතුව යම් ප්‍රියානතුරු පවා වෙලා Tamanගේ ආබාධ තත්වයන් නැති වෙන්න පුළුවන්. කකුල් වලට ආබාධ තත්වයන් නැති වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඉතින් ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ මුදල් ගනුදෙනු සිදු කිරීමේදීත් ඉතාමත්ම ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබයි. විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ විදේශගත ඔබට ඔන්න විදේශ ගතව වැඩ කටයුතු කරන්න, යහපත් අයුරින් වැඩ කටයුතු කරගෙන යන්න ඉඩකඩ තිබුණ රැකියාවේ ප්‍රශ්න තිබුණු නම් පසුගිය කාලේ ඒ දේවල් निराකරණය කරගනිමින් ඔබ බලාපොරොත්තු නොවන විදියට ඔබ වැඩ කරන ස්ථානය තුළ වැටුප් වැඩිවීමක් නැත්නම් මානසික තෘප්තියෙන් යුතුව කටයුතු කරන්න ලැබේ. දුවා දරුවන් ගැන වැඩිපුර කාලයක් හොයන්න ලැබේවි. වැඩිපුර කාලයක් ඔවුන් වෙනුවෙන් වැය කරන්න හැකියාව ලැබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙම මාසය තුල ඔබට සුළු සුළු අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඔබ අධිඨාන කරගන්න මේ දේවල් සාර්ථක කරගන්නවා කියන එක. එයින් ඔබට පුළුවන් බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම නාත දෙවියන්ට පින් දෙන්න. එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. මම මේ ඔබට ඉදිරිපත් කළේ 2021 අවසාන මාසය වන දෙසැම්බර් මාසයේ ලග්න පලාපල විස්තරය. ඉතින් මම මේ ඉදිරිපත් කරනකොට 22 වන දෙරකානාධිපති 64 වන නවාංශකාධිපති ග්‍රහ තත්වයන් මත යම් තාක් දුරට මෙය වෙනස් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් අන්තර්ජාලයේ රුක්ෂාන් ජයසේකර මාසයේ ලග්න පලාපල කියලා සර්ච් කරන්න. එයින් ඔබට මගේ තවත් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරනවා මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔබට නැවතත් තවත් මෙවැනි සුවිශේෂ වූ ග්‍රහමාරු සහ මාසේ පලාපල විස්තරයන් ගෙනීමට බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.